නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී හරියට වර්ණනා කරපු දෙයක් පින්වතුනේ මෙත්සිත, මෛත්‍රිය පැතිරවීම, සියලු සත්වයෝ ගැන මිත්‍ර භාවයෙන් වාසය කිරීම. මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. මවක් තමන්ගේ එකම එක දරුවාට සිනහවන්ත වෙන පරිද්දෙන් මේ සියලු ලෝක සත්වයා කෙරෙහි සෙනෙහවන්ත බවක් මිත්‍ර සිතක් පැවැත්විය යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ මෙත්සිත වර්ණනා කළේ. ඉතින් අද මේ දේශනාවේදී අපට මෙත්සිතේ මහිමය, මෛත්‍රී සිත පැතිරවීමේ මහිමය, වටිනාකම ගොඩාක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. එනිසා පින්වතුන්ලා මෙත්සිත වඩන කැමැත්තෙන් යුක්තවම, මෛත්‍රී සිතකින් වාසය කරන කැමැත්තෙන් යුක්තවම මේ දහම් පදයේ ශ්‍රවණය කරන්න. අද දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නේ තෝඩාමඩුව සිවලාකුළම අනුරාධපුරය යන ලිපිනේ පදිංචි පින්වත් පී.ආර්. දිසානායක මහත්මයා. එතුමාගේ ධර්මදාන අරමුණ දෙසැම්බර් මාසයේ 30 වෙනි දිනට එතුමාගේ 51 වෙනි ජන්මදිනයේ යෙදුණා. ඒ නිමිති කරගෙන සියලු සිත සාන්තිය ආරක්ෂාව ආශිර්වාදයේ සැලසේවා කියන අදහසිනුයි අද ධර්මදානය සිද්ධ කරන්නේ. පින්වතුනි, අද අපි මේ දේශනාවේදී ශ්‍රවණය කරන ජාතක පුවත අරක ජාතකය. ජාතකයේ නම අරක. මේ ජාතක පුවතට අරක කියන නම යෙදෙන්නේ අරක කියන ශාස්තෘන් වහන්සේගේ කතාව තමයි මේ ජාතක පුවත තුල කියවෙන්නේ. මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න පසුබිම යෙදුනේ මේ විදිහට. එක් කාලයක අපගේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා භික්ෂුන්ට මෛත්‍රිය වැඩීමේ ආනිසංස ගැන ධර්ම දේශනාවක් කළා. මේ දේශනාව පින්වතුන්ලා ශ්‍රවණය කරලා ඇති මෙත්තානිසංස සූත්‍රය, ඊළඟට මෙත්ත සූත්‍රය කියන නම් වලින්. බුදුරජාණන් වහන්සේ වදාලා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. මහණෙනි, මෛත්‍රී චිත්ත විමුක්තිය, ආසේවිතාව යම් කෙනෙක් ඇසුරු කරනවා නම්, භාවිතාය යම් කෙනෙක් වඩනවා නම්, බහුලී කතාය බහුල වශයෙන් වඩනවා නම්, යානී කතාය ගොඩවියක් යා හැකි යානාවක් වගේ පුරුදු කරනවා නම්, වත්ථූ කතාය පදිංචි වෙලා ඉන්න තැනක් වගේ පුරුදු කරනවා නම්, මේ සුසමා රද්දාය ඉතා හොඳට ප්‍රගුණ කර ගන්නවා නම්, ඉතින් එහෙම ප්‍රගුණ කරන කෙනාට බලවත්ව පුරුදු කිරීම තුළින් ඒකා දසානිසංසා පාටිකංකා, ආනිසංස 11ක් කැමති වෙන්න ඕන. කෙනෙක් හොඳට මෙත්සිත වඩනවා නම්, නිතර මෙත්සිතින් ඉන්නවා නම්, එයාට ආනිසංස 11ක් කැමති වෙන්න ඕන. ආනිසංස 11ක් ලැබෙනවා. මොනවද? සුඛං සුපති, මෙත්සිත වැඩූ කෙනා සුවසේ නිදන්නේය
පළවෙනි ආනිසංසය. සුඛං පටිභුජ්ජති සුවසේම අවදි වන්නේය. න පාපකං සුපිනං පස්සති නින්දේදී ඔහු හට පව් සිහින භයානක සිහින ලාමක සිහින නොපෙනෙන්නේය. මනුස්සානම් පියෝ හෝති මෙත්සිත වඩන තැනැත්තා මිනිසුන්ට ප්‍රියවන්නේය. අමනුස්සානම් පියෝ හෝති අමනුෂ්‍යයන් හටද ප්‍රියවන්නේය. දේවතා රක්ඛන්ති දෙවියෝ ඔහුව ආරක්ෂා කරන්නේය. නාස අග්ගීවා විසංවා සත්තංවා කමති. මෙත්සිත වැඩූ කෙනාට ගින්නෙන්වත් වසවිසකින්වත් අවියායුධයකින්වත් අනතුරු නොවන්නේය. ඊළඟට තුවටං චිත්තං සමාධියති. එයාගේ සිත ඉක්මනින්ම කුසලයක් තුළ සමාධිගත වන්නේය. මුඛ වන්නෝ විප්පසීදති. මුහුණේ පෙනුම මුව මඩල හරි පැහැපත් වෙනවා ප්‍රසන්න වෙනවා. ඊළඟට අසම්මූල් හෝ කාලං කරෝති. කලුරිය කරද්දී සිහි මුලා නොවී කලුරිය කරනවා. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. උත්තරීතර මාර්ග ඵලයක් සාක්ෂාත් කරගන්න බැරි වුණොත් එහෙම ඒ කෙනා මරණින් මත්තේ බඹලොවේ ඉපදිනවා. මෙහෙම ආනිසංස. මෙත්තානිසංස සූත්‍රයේ පින්වලුතුන්ලාට මහමෙවුනාවේ පාලි සිංහල පිරුවාන පොත් වහන්සේ තියෙනවා නම් කියව ගන්න පුළුවන්. මෙත්සිතේ ආනිසංස 11 බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් භික්ෂුන් වහන්සේලාට හරි ආස හිතුණා. අනේ මෙත්සිතින් වාසය කරන එක මේ හිතක් ඇතුලේ මෛත්‍රී පුරුදු කරද්දී අපට මෙච්චර ආනිසංස ලැබෙනවද? සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේම ජීවත් වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා මේ සත්වයෝ ගැන මිත්‍ර භාවය පුරුදු කරද්දී මෙච්චර ආනිසංස ලැබෙනවද? භික්ෂුන්ට සතුටු හිතුණා. ඉතින් බුදුරජාන් වහන්සේ ඔය ආනිසංස 11 වදාරලා අවසානයටත් භික්ෂූන්ට තහවුරු කළා. මහණෙනි, යම් කිසි කෙනෙක් ඕන් ওই විදිහට උතුම් මෙත්සිත ආසේවිතාය ඇසුරු කරනවා නම්, භාවිතාය වඩනවා නම්, බහුලීකතාය බහුල වශයෙන් වඩනවා නම්, යානිකතාය නැගලා යන්න පුළුවන් යානාවක් වගේ මෙත්සිත පුරුදු කරනවා නම්, වත්තුකතාය පදිංචි වෙලා ඉන්න තැනක් වගේ හැමතිස්සෙම මෙත්සිත තුල පදිංචි වෙලා ඉන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඊතා හොඳට පුරුදු කරනවද, දිගට පුරුදු කරනවද, බලවත්ව පුරුදු කරනවද, ඒ කෙනාට මහණෙනි ඔය ආනිසංස 11 ලැබෙනවා. ඉතින් ඔහොම වදාරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා, මහණෙනි, භික්ෂුවක් වුණාම සියලු සත්වයන් කෙරෙහි තැනක් කෙනෙක් නියම කරන්නේ නැතුව හෝ එහෙම නියම කරලා හෝ කොහොම වුණත් මෙත්සිත වඩන්න ඕන. හොඳට මෙත්සිතින් ඉන්න ඕන. හිතවත් කෙනාටත් මෙත්සිත වඩන්න ඕන මහණෙනි, අහිතවත් කෙනාටත් මෙත්සිත වඩන්න ඕන. භික්ෂුවක් වුණාම මෙත්සිතින් නොනැවති කරුණාව වඩන්නත් ඕන. මේ සත්‍යෝ කෙරෙහි මිත්‍ර භාවයේ ಜಾති ආගම් කුල මල භේද විදිහට කඩාගන්නේ නැතුව මේ හැමෝම එකම සත්ව වර්ගයා නේද කියලා. සසර ගමනක දැන් ඇතරම පින්වතුනේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ශ්‍රවණය කරපු අපි දැන් ඒ ධර්මයේ තුලින් දන්නවා අපි මේ සංසාර ගමනක පටලැවිලා. තිරිසන්නු සත්තු අතරේත් අපි ඉපදිලා තියෙනවා. නිරේත් ගිහිල්ලා තියෙනවා. පෙරේතයෝ අස්සෙත් ඉඳලා තියෙනවා. මේ මනුස්ස ලෝකයට අපි කොතේකුත් අතාවක් පැමිණිලා ඇති. ඉතින් අපිට මේ සංසාර ගමනක අපි පටලැවුණා එක එක ಜಾති වල අපි උපදිනවා කියලා අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් දැක්මක් තියෙනවා. දැන් ඇතැන් ආගමික දර්ශනවල තියෙන්නේ කවුරු හරි සල්ව බරදාරී කෙනෙක් මෙව්වා. එයාට හිතුමනා අපිට මේක මවලා තියෙනවා. මේ වගේ මතිමතාන්තර තියෙනකොට එව්ව ආස්සේ හිර වෙන පුද්ගලයෝ ಜಾති ආගම් වශයෙන් බෙදා ගන්න එක ඒකේ මිනිසුන්ට සාධාරණයි. සාධාරණයි කියලා කියන්නේ වෙන කරගන්න දෙයක් නැහැනේ. ඒ මිනිසුන්ට හරි දැක්මක් නැහැනේ. පින්වතුනි, හරි දැක්මක් සහිත ශාසනයක ඉන්න අපිත් ಜಾති වශයෙන් බෙදෙනවා නම්, ආගම් වශයෙන් බෙදෙනවා නම්, කුලේ මලේ වශයෙන් බෙදෙනවා නම් අපි හරි අවාසනාවන්තයිනේ. ඒතර භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් වදාලා, මහණෙනි මෙහෙම බෙදා ගන්න එපා. සතුරු මිතුරු හැමෝටම මෙත්සිතම වඩන්ට, කරුණාව වඩන්ට. අනේ මේ සත්‍යෝ මේ දුකක් කරදරයක් නැතුව සැනසille ජීවත් වෙන්න ඕන. නිදුක් වෙත්වා,
නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා, කායික සැපයෙන් වැඩෙත්වා, මානසික සැපෙන් වැඩෙත්වා, කායික පීඩා දුරු වෙත්වා, මානසික පීඩා දුරු වෙත්වා කියලා කරුණාව වඩන්ට. මහණෙනි මෛත්‍රියෙන් කරුණාවෙන් නොනැවති මුදිතාවත් වඩන්ට. අනේ මේ සත්වයෝ ලැබූ සම්පතකින් පිරිහෙන්න නම් එපා. මේ සත්වයෝ ආයුෂයෙන් වැඩේවා, වරණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ශ්‍රද්ධාවෙන් වැඩේවා, සීල ගුණයෙන් වැඩේවා. මෙහෙම සත්වයන්ගේ සැපේම පතන්න කිව්වා. මහණෙනි එතනිනුත් නොනැවති උපේක්ෂා සිතත් වඩන්ට. අනේ මේ සත්වයෝ තමන්ගේ ජීවිතයට ලාභ උපදිනකොට ලාභයෙන් මත් නොවේවා. අලාභයෙන් කඩා නොවැටේවා. තමන්ට කීර්ති උපදිනකොට මත් නොවේවා. තමන්ට නින්දා කරද්දි කඩා නොවැටේවා. මේ සත්වයන්ට හොඳට ගුණ කිය පිරිවර ඉන්නකොට ඒ යසසින් මත් නොවේවා. පිරිවර සම්පත් නැතිව තනි වෙලා කොන් වෙනකොට ඒ අයසින් කඩා නොවැටේවා. සැපෙයිද්දරේ මේ සත්වයෝ ඉදිමි නොයත්වා, දුක ඉදිරියේ මේ සත්වයෝ කඩා නොවැටෙත්වා කියලා උපේක්ෂාවත් වඩන්න කිව්වා. එතකොට මෙවට කියනවා මොකද්ද පින්වතුනි? සතර බ්‍රහ්ම විහාර. ඔන්න ඔය බ්‍රහ්ම විහාර පුරුදු කර ගන්න කියලා බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට අනුශාසනා කළා. මහණෙනි බ්‍රහ්ම විහාර භාවනා කෙනෙක් පුරුදු කළොත් ඉහළ මාර්ගඵල අවබෝධයක් උපදවා ගන්නට බැරුව ගියත් ඒ කෙනා මිය පරලෝ යද්දී බලන්න පින්වතුනි ඉතින් බුදුරජාන් වහන්සේගේ ශාසනය තුල ශාස්ත්‍රූන් වහන්සේ ජීවිතය සම්බන්ධයෙන් කොච්චර පරිණත දැක්මක් හැමතිස්සෙම දීලා තියෙනවද කියලා. ඇයි මේ අපි අපේ ජීවිතේ ගත කරනකොට ඔන්න අපි උපදින හැටි ගත්තොත් එහෙම ඔන්න ඇතැම්මු ඉන්නවා අවුරුදු මේ වෙද්දී අවුරුදු 20යි, ඇතැම්මු ඉන්නවා 30යි, ඇතැම්මු 35යි, ඇතැම්මු 40යි. දැන් අද මේ ධර්ම දානය කරන පින්වත් මහත්මයා එතුමා මේ වෙනකොට 51 අවුරුද්දක් ගත කරලා එක එක්කෙනා එක එක වයස් කාණ්ඩවල ඉන්නවා. දැන් පින්වතුනි මේ ලෝකේ නියමයක් තියනවාද? ආපු පිළිවෙලටම තමයි යන්නේ කියලා. මුලින් ආපු මිනිස්සු මුලින් යනවා. පස්සේ ආපු ඇයෝ ටික මේ යම් කාලයක් මෙහි ඉඳලා පස්සේ තමයි යන්නේ. එහෙම කතාවක් නෑනේ. සමහරවිට මේ ඇවිල්ලා අවුරුද්දෙන් දෙකකින් මිනිස්සු යනවනේ. අම්මගේ කුසට ඇවිල්ලා කුසේ ඇතුලේ මෝරණ කාලේ ඉන්නේ නැතුව මැරිලා යනවනේ. මේ ඉතා කොමල සිනා පාන මේ සුකුමාල වයසේ මැරිලා යනවනේ. ඒ නිසා මරණය සම්බන්ධයෙන් නියමයක් නැහැනේ. ඒ මරණය සම්බන්ධයෙන් නියත පැනවීම නැහැනේ මොකොත් මේ වයස් කාණ්ඩ එහෙම කියලා. ඉතින් එහෙම තියෙද්දී කොච්චර පරිණත දැක්මක් මේ භික්ෂුන්ට දීලා තියෙනවද මහණෙනි? කොයි මොහොතක හරි මැරිලා ගියත් ඒ වෙද්දි මාර්ගඵල ලබන්න බැරි වුණා. ඔබට ඉහළ මාර්ගඵල ලබා ගන්න බැරි වෙලා තිබුණත් එතකොට ඒකෙන් තේරෙනවා ඒ කාලේ මේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම මරණ සතිය ගැන අදහසක් දීලා තියෙනවා. මරණය කියන එක ජීවිතයට පැමිණෙන්න පුළුවන්. ඒ පැමිණෙද්දී මාර්ගඵල නොලබා හිටියත් මහණෙනි ඔබට ආරක්ෂාවක්. මේ බ්‍රහ්ම විහාර තිබුණොත් මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව. එතකොට බුදුරජාණන් වහන්සේ මේක තහවුරු කරන්නට මෙන්න මෙහෙම වදාලා. මහණෙනි දන්නවද? අතීතයේ මහා නුවණැත්තෝ 7 අවුරුද්දක් මෙත් සිත දියුණු කරලා ඒ 7 අවුරුද්දක් මෙත් සිත දියුණු කිරීම කරනකටගෙන සංවට්ට කල්ප විවට්ට කල්ප 7ක්ම සංවට්ට කල්ප විවට්ට කල්ප කියලා කියන්නේ මොනවද? සංවට්ට කියලා කියන්නේ ලෝකය හැදෙන්න යන කාලවකවානුව. විවට්ට කල්පය කියලා කියන්නේ මේ පෘථිවිය හැදිලා වෙනසෙන්න යන කාලය. ඒ වගේ ඒවා 7ක් අති දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකයේම වාසය කළා. එච්චර දීර්ඝ කාලයක් බ්‍රහ්ම ලෝකෙන් පහළට ආවේ නැහැ. අවුරුදු 7ක් මෙත් සිත වැඩූ පිනක අනුහස. අවුරුදු 7ක් මෙත් සිත වැඩීමේ මහිමය, මෙත් සිතක මහිමය අසිරිමත්. භික්ෂුන් වහන්සේලාට මේ කරුණ කිව්වහම මේ භික්ෂුන්ට ආසාවක් ඇති වුණා ඒ අතීත ප්‍රවෘත්ති අහන්න.
අන්න ඒ මොහොතේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අතීත පුවත. ගොඩාක් ඉස්සර ඈත කාලේ අපේ මහා බෝධි සත්වයෝ එක්තරා බ්‍රාහ්මණ පවුලක උපන්නා. වයස මුහුකුරා ගියාට පස්සේ ගිහි ජීවිතේ කරදර දැකලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ඒ පැවිදි වෙලා අර කියන උතුම් බ්‍රහ්ම විහාර පුරුදු කරගත්තා. මොකද ඒ බ්‍රහ්ම විහාරය කියලා කියන්නේ සොඳුරු මිනිස්සෙක් ළඟ ඒ මිනිස්යාගේ සුන්දරත්වය පිණිස තියෙන ගුණ 4ක්. අම්මා තාත්තා දෙන්නට දරුවෝ ගැන ඔය බ්‍රහ්ම විහාර තියෙනවා. ඒ හින්දානේ කියන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා. මව්පියෝ දරුවන්ගේ ලෝවේ බ්‍රහ්මයෝය. ඔය මේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තියෙන බ්‍රහ්ම විහාරය කියන එකෙන් අපිට මේ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහරණ ගැන හොඳට තෝරගන්න පුළුවන්. බලන්න පින්වතුනි, තමන්ගේ දරු පැටව් ගැන මිත්‍ර භාවය කියන එක අම්මා තාත්තා දෙන්නෙකුගේ හිතේ කොච්චර තියෙනවද? හැම තිස්සෙම දරුවෝ ගැන පුදුමාකාර මෙත්සිතක්, පුදුමාකාර මිත්‍ර භාවයක් ඒ අම්මා තාත්තා දෙන්නට තියෙනවා. සමහරවිට දරුවෝ මේ සුළු කාලයකට වෙන් වෙලා ඉන්න එක වාව ගන්න බෑ. සුළු කාලයකට දුරස් වීම වාව ගන්න බෑ. අපි තුම අවුරුදු ගණන් වුණත් දරුවෝ දුරස් වෙලා සැපට ඉන්නවන අම්මලා මේ සතුටින් ඉන්නවා. සමහරවිට දරුවෝ ලොකු මහත් වුණාම විදේශගත වෙලා රස්සා කරනවා අම්මලා තාත්තලා මෙහි. හැබැයි මේ අම්මලා තාත්තලා හදවතින්ම ආශිර්වාද කර කර මෙහි ඉන්නේ නැද්ද? සාප කරන්නේ නේ. මිත්‍ර භාවය. ඊළඟට දරුවෝ ගැන කරුණා හිතක් අම්මා තාත්තා දෙන්නට තියෙනවා. අනේ මේ අපේ දරුවෝ දුකක් පීඩාවක් නම් විඳින්න එපා. ඒකනේ අම්මලා තාත්තලා පුංචි ගෙවල් වල සමහරවට ජීවිතය ගත කරන්නේ. දරුවෝ ලොකු වෙනකොට දෙන්න කතා වෙනවා. මේ පොඩි ගෙදර නම් හරියන්නේ ළමයි ලොකු වෙද්දි. මේ ළමයින්ට මේක හරි නෑනේ. අපි ටිකක් ගේ ලොකුවට හදාගන්න ඕන, ලෝන් එකක් හරි අරගෙන හරි හදමු. කතා වෙනවා. සමහරවිට දෙමව්පිය ඇඳුමක් ගන්න අවුරුදු 2කට 3කට 4කට සැරයක්. දරුවන්ට මේ ඔන්න ජනවාරි 1 වෙනිදා ලැබෙනකොට ඒ ජනවාරි 1 වෙනිදාටත් දරුවන්ට අලුතෙන් ඇඳුම් ගෙනත් දෙනවා. ඊළඟට මේ අලුත් අවුරුදු සමයේ එද්දි ඒ කාලෙටත් ඇඳුම් අරන් දෙනවා. දරුවන්ට එහෙමයි. ඒකට කරුණා හිත, දුකක් වෙන්න එපා. මුදිතා සිත දරුවෝ කෙරෙහි අම්මා තාත්තා දෙන්නගේ හිතේ පිහිටලා තිනවා. අනේ අපේ දරුවෝ පිරිහෙන්න එපා. ලැබූ සැපයකින් පිරිහෙන්න නම් එපා. ඊළඟට දෙමව්පියන්ගේ හිතවල දරුවෝ ගැන උපේක්ෂාව පිරී තියෙනවා. එතකොට ආන්ගේ වගේ සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව තියෙනවා කියලා කියන්නේ ඒ මිනිස්සයා කොච්චර සුන්දරයිද? මේ මනුස්ස වර්ගයාට ඒ මිනිස්සයා කොයි තරම්නම් සාන්තියක්ද? ඉතින් මේ අරක කියලා කියන්නේ ආන්න ඒ විදිහේ ශාස්ත්‍රූවරයෙක්. ශාස්ත්‍රූ කියලා කියන්නේ මඟ පෙන්වන. ඒ කාලේ මේ ශාස්ත්‍රූවරයා පිරිසකට මඟ පෙන්නලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට මහා ඍෂි පිරිසක් ඇතුව ඒ මහා ඍෂි පිරිසට නිතර අවවාද කළා. ඒ අවවාද හරි ලස්සනයි. අප්පමිදම් බ්‍රාහ්මණ ජීවිතානං මනුස්සානං. බ්‍රාහ්මණ වරුණි, මේ මිනිස්යන්ගේ ජීවිතේ පවතින්නේ ඊටාම සුළු කලක්. පරිත්තං සුළු මොහොතක්. ලහුකං ඊටාම කෙටි. බහූ දුක්ඛං, ඒ කෙටි කාලෙත් මහා දුක් ගොඩක් විඳවන්න තියෙනවා. බහූ පායාසං, මහා පීඩා ගොඩක් විඳවන්න තියෙනවා. මන්තාය බොද්දබ්බං, ඕක හොඳට නුවණින් දකින්න. කත්තබ්බං කුසලං, දැකලා මේ ඉන්න ටික කාලේ හොඳට කුසල් කරගන්න. එතකොට ඒ කාලේ කුසල් කරගන්න කියලා කිව්වේ මොනවා කරන්නද? මෛත්‍රිය වඩන්න, කරුණාව වඩන්න, මුදිතාව වඩන්න, උපේක්ෂාව වඩන්න කියලා තමයි අවවාද කරලා තියෙන්නේ. චරිතබ්බම් බ්‍රහ්මචරියං, බොහොම පිරිසිදු ජීවිතයක් ගත කරන්නට. නත්ති ජාතස්ස අමරණං, උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නම් නෑ. හරි ලස්සනයි. ජීවිතේ සම්බන්ධයෙන් යම් පරිණත දැක්මක් ඇති කරගන්න කැමති කෙනෙකුට හරි ලස්සන අවවාදයක්. හොඳට මතක තියාගන්න.
අප්පමිදං මනුස්සානං ආයු මනුස්සයාට තියෙන්නේ අල්පායුෂක්. පරිත්තං හරි චුට්ටක්. ලහුකං හරි කෙටි. බහු දුක්ඛං මේ චුට්ටේ දුක් ගොඩක්. ඒ කෙටි කාලෙත් මහා දුක් කන්දරාවක් උහුලගෙන ඉන්න වෙනවා. බහු පායාසං පීඩා කන්දරාවක් උහුලන්න සිද්ධ වෙනවා. ඕක දකින්න ඕන මන්තාය බොද්ධබ්බං නුවණින්. ඒ නුවණින් දකින්න බැරි කොටනේ මේ තියෙන සොච්චමට මත් වෙලා යන්නේ. මේකේ කොච්චර විඳවනවද මේකේ කොච්චර දුක් ගොඩක්ද කියලා නුවණින් දකින්න ඕන. ඒ නුවණින් දැකලා තමන්ගේ සැපේ පිණිස පවතින හැබෑදී කරන්න ඕන. ඒ තමයි කත්තබ්බං කුසල් කිරීම. චරිතබ්බං බ්‍රහ්මචරියං පිරිසිදු විදිහට ජීවිතය ගත කිරීම. නත්ති ජාත සමරණං උපම් මිනිස්සෙක් මේකේ සදාකාලික වෙලා නොමරි ඉන්නේ. සේයතාපි බ්‍රාහ්මනා තිනග්ගේ උසාව බින්දු. බ්‍රාහ්මණවරුනි දකින්නව නේද? මේ උදෑසනම තනකොළ ගස් අග පිනි බින්දු තියෙනවා. සූර්යයේ උග්ගච්ඡන්තේ කිප්පං යේව පටි විගච්ඡති. ඉර උදා වෙනකොට ඒවා ඉක්මනින්ම වාෂ්ප වෙලා යන හැටි න චිරට්ටිතිකං හෝති. ගොඩාක් වෙලා පවතින්නේ නැති හැටි පේනව නේද? දැන් මේ අරක ශාස්ත්‍රුන් වහන්සේ ඒ කාලේ පේන්න තිබ්බ උදාහරණ අරන් තියෙනවා. උදෑසන මේ හිමිදිරියේම තනකොළ ගස් අග පිනි බින්දු තියෙනවා. මහ ලොකු වෙලාවක් බැබලි තියෙන්නේ. ඉර පායපගම නැති වෙලා යනවා. ඕන් ඔය වගේමයි බ්‍රාහ්මණවරුනි. ජීවිතේ කෙටි. ටික කාලයයි තියෙන්නේ. උපම් මිනිසයා නොමරි ඉන්නේ. ඒ හින්දා හොඳට පින් කරගන්න කුසල් කරගන්න කියලා ඔන්න අවවාද කළා. ආයි කියලා තියෙනවා මෙහෙම. සේයතාපි බ්‍රාහ්මනා පුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ. බ්‍රාහ්මණවරුනි මහත් වූ දිය බිඳු ඇතිව වැස්ස වහිනා කාලෙට මේ පොළවේ හට ගන්නවා උදක බුබ්බුලං. මේ වතුර බිබුලු දිය බුබුලු හට ගන්නවා. ඒ දිය බුබුල කිප්පං යේව පටි විගච්ඡති. ගොඩක් වෙලා තියෙන්නේ. ඔය වැහි ලොකු වැහි බින්දු වැටෙනකොට මෙහෙම බෝල හැදෙනවා. පින්වතුන් දැකලා ඇති. ඒක ගොඩක් වෙලා තියෙන්නේ. හුම් පා වෙලා යනවා. ඉක්මනින් බින්දෙනවා. ආන්ගේ වගේමයි මේ මිනිස්යාට තියෙන ජීවිතේ. මේ පේන්න තිබුණට බෝලේ වගේ සැනකින් නැසෙනවා. සැනකින් නැසෙනවා. මේ අද සමහරලාට ඉන්නවා හොඳට එකට කාලා ඉන්නවා. අනේ මෙන් හෙට නැසිලා. කොච්චර තියනවදනේ. එතකොට මේ කාරණේ අපි හොඳට නුවණින් දකින්න ඕන. සේයතාපි බ්‍රාහ්මනා උදකේ දණ්ඩ රාජී කිප්පං යේව පටි විගච්ඡති. තව අහලා තිනවා බ්‍රාහ්මණවරුනි කෝට්ටක් අරගෙන වතුරේ ඉරක් ඇන්දොත් මොකද්ද වෙන්නේ? ඒ ඉර ඇඳපු ගමන් මැකෙනව නේද? න චිරට්ටිතිකං හෝති. ගොඩක් වෙලා තියන්නේ නේද? ආන් ඒ වගේම තේරුම් ගන්නට කිව්වා. මේ ජීවිතේ බොහොම ටික කාලයයි. කෙටි හරීම සුළු කාලයකින් නැසී යනවා. මේකේ නැසී යන්නේ නැහැ කියලා කතන්දරය ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට කුසල් කරන්න. සේයතාපි බ්‍රාහ්මනා නදී පබ්බතෙය්‍යා. බ්‍රාහ්මණවරුනි කඳු මුදුනින් හටගත්ත ඊතා දුර ගමන් යන සීග සෝතා වේගවත් සැඩ පහර ඇති හාරිනි වැටෙන හැම එකක්ම ගහගෙන යන නදී තියෙනවා. නදී කියලා කියන්නේ එහෙම එකක් නේ. ඉතින් ඔන්න කන්දක් මුදුනේ ඉඳලා මේ පහළට කඩාගෙන හැලෙනවා. වතුර පහර වේගින් ගලා හැලෙනවානේ. ඒකට වැටෙනවා නම් මොන හරි ඒවා ඒ ඔක්කොම ටිකත් අරගෙන පහළට යනවා. ඔය වගේ ඒ ස්වභාවයෙන්ම ජීවිතය කියන එක ගැන තේරුම් ගන්න කියනවා නත්තිසෝ කනෝවා ලයෝවා මුහුත්තෝවා. එක මොහොතක්වත් එක ක්ෂණයක්වත් එක නිමේෂයක්වත් නවතින්නේ නැහැ. නැවැත්මක් නැහැ. එක දිගට ජීවිතේ ගත වෙලා යනවා. නොනැවතීම ගලනවා වගේ මේ ජීවිතෙත් මරණය කරා ඇදෙමින් තියෙනවා. ගඟක් නොනැවතී ගලන්නා වගේ ජීවිතේ ගලාගෙන යනවා කොතෙන්ද? මරණයට. අපිට පුළුවන් දහවල් ಜಾති මිනිස්සුන්ගේ ජීවිතේට නම් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න. හැමෝටම.
ඇතැම් මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙනකොට තමුන් නොමැරෙනවා වගේ හිතාගෙන කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙම හිතන් ඉන්න මනුස්සයට මොකද වෙන්නේ? මරණය කරා යනවා. නවතින්නේ. අපි සමහරවිට පින්වතුනි වැඩ කටයුතු කරලා විඩාබර වුණාට පස්සේ අපි මොහොතකට නවතිනවා. අනේ දැන් හරි අමාරුයි පොඩ්ඩක් විවේකයක් ගන්න ඕන. අපි එහෙම නවතිනවා. රාත්‍රියේ එරඹෙනකොට අපි උන්න ඇහැරගෙන ඉන්නවා වැඩක් කියලා. ඇහැරගෙන ඉඳලා පාන්දර වෙනකොට අපි කියන්නේ දැන් නම් ඇති හොඳටම මං චූට්ටක් හරි විවේකයක් ගන්න ඕන. පැයකට හරි නිදියන්න ඕන. අපි විවේකයක් ගන්නවා. අපේ ගෙවෙන ආයුෂයේ විවේකයක් ගන්නවද? විවේකයක් නැහැ. අපි නිදිසුවේ පසු වෙනකොටත් ආයුෂය ගෙවෙනවා. මේ ජීවිතේ එහෙම එකක් පින්වතුනි. ඉතින් මේ අරක කියන ශාස්ත්‍රූවරයා ওই විදිහට අවවාද කරලා තියෙනවා ඒ කාලේ බ්‍රාහ්මණ පිරිසට. සේයතාපි බ්‍රාහ්මණ බලවා පුරිසෝ ජීවහග්ගේ කේල පිණ්ඩං සංයුහිත්වා අකසිරෙනේව වමීය. බ්‍රාහ්මණවරුනි හොඳ හැඩි දෙඩි මිනිසෙක් තමන්ගේ මේ මුඛයේ තියෙන කෙලපිඩක් හරි පහසුවෙන්ම බැහැර කරනවා වගේ. දිවාගට රැස් කරගත්ත කෙලපිඩ ඉතා පහසුවෙන් බැහැර කරනවා වගේ මේ ජීවිතයේ ආයුෂ සොච්චම ඉක්මනින් බැහැර වෙලා යනවා. සේයතාපි බ්‍රාහ්මනා දිවසං සත්තේ අයෝ කටාහි මංසපේසි පක්කිත්තා. හොඳටම රත් වෙච්ච යකඩයකට චූටි මස් කෑල්ලක් දැම්මොත් එහෙම ඒ මස් කෑල්ල දාපු ගමන් එහෙම්ම කර වෙලා වාෂ්ප වෙලා යනවා. පොඩි මස් කෑල්ලක් අර රත් වෙච්ච යකඩේට වැටිච්ච ගමන් එහෙම්ම කර වෙලා වාෂ්ප වෙලා යනවා. ඔය වගේ ජීවිතේ. ඒ ජීවිතය කියන එකේ ආයුෂ සොච්චම ඉක්මනින් වාෂ්ප වෙලා යනවා. සේයතාපි බ්‍රාහ්මනා ගාවි වජ්ජහා. බ්‍රාහ්මණවරුනි ජීවිතය ගැන මෙහෙම හිතන්ට. වදහෙට කැපවෙච්චි ගව දෙනක් ආඝාතනං නීය මානං මරණය කරා ඇදගෙන යද්දී යං යදේව පාදං උද්ධරති යං කකුලක් උස්සනවාද යං කකුලක් ඔසවා ඉස්සරහට තියනවාද සන්තිකේ හෝති වදස්ස පියවරකින් මරණයටම ලං වෙනවා. පියවරකින් වදහෙටම ලං වෙනවා. ගව ඝාතකා ගාරිට ඝාතනය කරන තැනට එළදෙන ඇදගෙන යනකොට ඒ එළදෙන කකුලක් උස්සලා තියනවාද ලංගුණේම වදහෙට ලංගුණේම මරණයට. ඒ වගේ කියනවා මේ ජීවිතේ. ගත වෙනවාද මොහොතක් ඒ මොහොතින් ලං වුණා මරණයට. බලන්න කොච්චර සත්‍යයක්ද. පින්වතුනි බණ කියන මමත් බණ අහන සුපින්නතුල හැම දෙනාත් මේ ඉරණෙමෙම ඉන්නවා. අපි දැන් ධර්ම දේශනාව පටන්ගෙන විනාඩි 30කට වඩා ගත වුණා. මේ විනාඩි 30ත් අපි කොහෙටද ගියේ? අපි හැමෝම ඇදෙනවා මරණයට. ගත වෙන තප්පරේ කියන්න බෑ, ගත වෙන නිමේෂේ කියන්න බෑ. හැම මොහොතකම අපි ලං වෙවි ඉන්නවා අපේ මරණයට. ඒ ලං වෙවි ඉද්දී අපි එක එක්කෙනාට වදක ස්ථාන තියෙන්නේ එක එක තැන්වල. සමහරුන්ට තව සතියකින් තිබේවි. සමහරුන්ට තව මාසිකින් තිබේවි. සමහරුන්ට තව 3 මාසකින් තිබේවි. සමහරුන්ට තව අවුරුදු ගානකින් තිබේවි. හැබැයි වදක ස්ථානේ තිබෙනවාමයි. නැත්තේ නේ. නත්ති ජාතස්ස අමරණ. උපන් මිනිසෙක්, උපන් සත්වයෙක් නොමැරී ඉන්නවා කියා කතාවක් ඇත්තේ නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය අරක කියන ශාස්ත්‍රූවරයා ඒ කාලේ ගෝල බාල පිරිසට ඒ බ්‍රාහ්මණ පිරිසට ඔය අවවාදේ කරනකොට ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ ඔබ දන්නවද? මහණෙනි ඒ කාලේ මිනිසුන්ට තිබුණා වයස අවුරුදු 60000ක ආයුෂය. ඒ කාලේ කොච්චර ආයුෂද? සාමාන්‍ය මිනිසෙක් උපන්නාම ඊ මිනිසයා ඉඳලා තියෙනවා 60000ක්. අද කාලෙත් එක බලනකොට නම් නිකන් කතන්දර වගේ නේද? අවුරුදු 60000ක් මිනිසෙක් ජීවත් වුණා කියනකොට 60000ක් මේ මිනිසයා මොනවද කළේ කියලා හිතෙනවා. ඒ තරම් අද හිතා ගන්න බෑ. ඒ කාලේ එච්චර දීර්ඝ ආයුෂය.
එහෙම දීර්ඝ ආයුෂයක් තියෙන කාලේ තමයි මේ කතාව කියලා තියෙන්නේ. කුමරියක් 500ක් අවුරුදු වියපත් වූ කල්හි පතිකුලයට නිසි වූ ආය. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් විවාහ කරලා දෙන්නේ අවුරුදු 500දී. දැන් සාමාන්‍යයෙන් දැන් 20 ගණන් පැන්නාට පස්සේනේ විවාහය තීරණය වෙන්නේ. ඒ කාලේ වෙනකොට අවුරුදු 500කට පස්සේ තමයි පතිකුලයට සුදුසු විදිහට ඒ ගෑනු ළමයෙක් මෝරලා තියෙන්නේ. අවුරුදු 500න් වගේ තමයි විවාහ යෝජනා තිබිලා තියෙන්නේ අවුරුදු 500න්. එතකොට අවුරුදු 60000ක ජීවිතයක් තියෙන මිනිස්සුව අවුරුදු 500න් වගේ විවාහපත් වෙනවා. මහණෙනි ඒ සමයේහි මේ මිනිස්යාට ශාරීරික වෙහෙස ගේන ආබාධ තිබුණේ 6ක්මයි. ඊට වඩා ආබාධ තිබුණේ නෑ. ඒ ආබාධ විදියට ගන්න පුළුවන් සීතලෙන් හටගන්න ආබාධ, උණුසුමෙන් හටගන්න ආබාධ, බඩගින්නෙන් හටගන්න ආබාධ, පිපාසෙන් හටගන්න ආබාධ, ඊළඟට මල පහ හේතු කරගෙන හටගන්න ආබාධ සහ මූත්‍රා හේතුවෙන් හටගන්න ආබාධ. ඔය 6 තිබිලා තියෙන්නේ. දැන් අද කාලේ තියෙන ලෙඩ රෝග ආබාධ ටික ගත්තොත් එහෙම කියාගෙන ගිහිල්ලා කෙලවරක් කරන්න බෑ. අලුත් නම් වලින් තියෙනවා. එක එක ඉලක්කම් වලින් ලෙඩ තියෙනවා. එතෙන් මේවට නමක් නෑ. නම වෙනුවට තියෙන ඉලක්කමක්. ඉතින් ඒ වගේ හඳුනා නොගත් ලෙඩ තියෙනවා. කිසිම මේ ප්‍රතිකාරමයක් උදෙසා බෙහෙතක් ඖෂධයක් නැති සමහර ලෙඩ තියෙනවා පාලනයක් කරන්නවත් බෑ. එච්චර ලෙඩ තියෙනවද? ඒ කාලේ බලන්න ලෙඩ 6යි තිබිලා තියෙන්නේ. එහෙම තියෙද්දිත් මේ අරක කියන ශාස්ත්‍රවරයා ජීවිතය ගැන කොහොමද කිව්වේ? අප්පමිදං බ්‍රාහ්මනා මනුස්සානං ආයු. බ්‍රාහ්මණරුනි මිනිස්සුන්ට තියෙන්නේ පොඩි ආයුෂක්. ගමනීයෝ සම්පරායිකෝ. යන්න වෙනවා වැඩි කල නොගොස් පරලොව. මේ ජීවිතේ පරිත්තං. මේ ජීවිතේ හරි කෙටි කාලයක් තියෙන්නේ ලහුකම් හරි චුට්ටයි. එහෙම කියලා තියෙනවා අවුරුදු 60000ක් තියෙද්දි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි එදා ඒ අරක ශාස්ත්‍රූවරයා ඔය කාරණේ කිව්වාට ඔය කාරණේ අදට තමයි වඩාත්ම සුදුසු. ඒකට හේතුව මහණෙනි අද කාලේ යම් මිනිස්සෙක් ජීවත් වෙනවා නම් උපරිම අවුරුදු 100යි. 100ට වැඩි වුණොත් එහෙම ඉතින් ඒ මිනිසයා බොහෝම ජරා ජීර්ණ වෙලා ඊට වඩා ස්වල්ප කාලයක් ඉඳි. මහණෙනි 100 වසරක් ජීවත් වෙන මිනිස්සෙක් ඍතුවාර 300යි ජීවත් වෙන්නේ. ඒ ඉන්දියාවේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ජම්බුද්වීපයේ ඉඳලානේ දඹදිවේ ඉඳලානේ. දඹදිවට ඍතු විපර්යාසය තදට දැනෙනවා. දැන් අපිට එච්චර ඒක ලොකුවට දැනෙන්නේ නැහැ නේ මේ ලංකාවට. ඍතුවාර විදිහට ගත්තොත් එහෙම ඍතුවාර 300යි මේ මිනිහයාට තියෙන අවුරුදු 100ක් හිටියා. දැන් අද කාලේ වෙනකොට ඒ 100 කතාව කියන්නත් බෑනේ අපිට. අපි දැන් 100ක් හිටියොත් පුදුමයි. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ 100 120 160 එහෙම ඇතැම් අය ඉඳලා තියෙනවා. දැන් අපේ බක්කුල මහරහතන් වහන්සේ ගත්තොත් එහෙම වයස අවුරුදු 160ක් උන්වහන්සේ වැඩ හිටියානේ. ඒතර අද කාලේ නම් හිතා ගන්නවත් බෑනේ. අද කාලේ 160ක් ඉන්නවා කියන එක හිතන්න බැරි එකක්. අද කාලේ 100 හිටියා කියන්නේ පුදුමයි. 100 ඕනන්නේ නෑ 90 වුණා කියලා හිතෙන්නේ අපිට හිතෙනවා 90ක් කියලා කියන්නේ ඉතින් සෑහෙන කාලයක් ඉඳලානේ. අපිට එහෙම හිතෙනවා. එතකොට මේ කාලේ ගත්තොත් එහෙම අවුරුදු 100ක් හෝ 100ට ස්වල්පයක් වැඩියෙන් ඉන්න මිනිස්සෙක් සම්පූර්ණ කාලෙම හිටියත් මහණෙනි ඍතුවාර 300යි හම්බ වෙන්නේ. හිම වැටෙන ඍතු 100යි, ග්‍රීස්ම ඍතු 100යි, වසාන ඍතු 100යි. මහණෙනි ඍතු 100ක් ජීවත් වෙන මිනිස්සෙක් මාස විදිහට ගත්තොත් එහෙම මාස 1200ක් විතරයි ජීවත් වෙන්නේ. එයාගේ ජීවිත කාලයට හම්බ වෙන්නේ මාස 1200යි. හිම වැටෙන මාස 400යි, ග්‍රීස්ම මාස 400යි, වැහි මාස 400යි. මහණෙනි මාස 1200ක් ජීවත් වෙන මිනිසෙකුට අර්ධ මාස විදිහට කැඩුවොත් එහෙම ඒ මිනිසයාට තියෙන්නේ 2400ක් වගේ පොඩි කාලයක්. මහණෙනි අර්ධ මාස 2400ක් ජීවත් වෙන කෙනෙක්
රාත්‍රී 36000ක් ජීවත් වෙනවා. ඒ කෙනාට රැයවල් හමු වෙන්නේ 36000යි. මහණෙනි රාත්‍රී 36000ක් ජීවත් වෙන මිනිස්සෙක් 72000 වාරයක් බත් අනුභව කරනවා. හිම වැටෙන කාලයේ 24000 වාරයක් බත් අනුභව කරනවා. ග්‍රීස්ම කාලයේ 24000 වාරයක් බත් අනුභව කරනවා. වැසි කාලයේ 24000 වාරයක් බත් අනුභව කරනවා. ඔක්කොම එකතු වුණාම බත් කාපු වේල් ගාන 72000 වාරයක්. මෙහෙම බලාපුවම පේන්නේ අපි මේ මහා දිගයි කියලා හිතාගෙන ඉන්න එක කොච්චර සොච්චමත්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒකත් මව්කිරි බීපු කාලේ මග ඇරලා දැන් මේක මේ ගානක් හදන එක නේ කරන්නේ. අම්මාගේ කිරි බොන ඒ චූටි කාලේ අතහැරලා මේ තියෙන්නේ. ඊළඟට බත් වැරදිච්ච කාලේ බත් වරදින කාලේ ඔක්කොම අතහැරලා මේ කියන්නේ බත් වරදිනවා කියනවා කෝප වුණාම. කේන්ති කියපු දවසට කන්නේ. දැන් ඔය මේ පෞල් ජීවිතවල එහෙම හරියට තියෙනවනේ. දෙන්න දෙමහල්ලෝ රණ්ඩු වෙනවා. රණ්ඩු වුණාට පස්සේ නෝනා කන්නේත් නැහැ මහත්තයා කන්නේත් නැහැ. එතකොට සමහරවිට රණ්ඩු වුණාට පස්සේ කෑම මග ඇරෙනවා. ඊළඟට දුකටපත් වුණා මොන්න ඥාතියෙක් මිය ගියා. දවස් දෙක තුන කන්නේ. ඊළඟට රෝගී වූ අවස්ථාවල කෑම පිරිය නෑ. එතකොට කන්නේ නෑ. උපෝසතේ අරගත්තාම උපෝසත සීලේ හින්දා බත් අනුභව කරන්නේ. අලාභයක් සිද්ධ වුණාට පස්සේ අලාභය හේතු කරගෙන බත් අනුභව කරන්නේ නෑ. එතකොට මහණෙනි හරියට ගත්තොත් එහෙම මිනිස්සෙක් අවුරුදු 100ක්ම ජීවත් වෙද්දී 72000 වාරයක්වත් බත් අනුභව කරන්නේ මහණෙනි ඕන් ඔය විදිහට වසර 100ක් උපරිම කොට ජීවත් වෙන මිනිස්සෙකුගේ ආයුෂෙත් මං විසින් ගණන් කළා. ආයු ප්‍රමාණයත් ගණන් කරලා කිව්වා. ඍතු ගානත් ගණන් කරලා කිව්වා. අවුරුදු ගානත් ගණන් කරලා කිව්වා. බත් අනුභව කරපු කාල වකවානුවත් ගණන් කළා. මහණෙනි බත් වැරදිච්ච කාලෙත් ඔබට ගණන් කරලා කිව්වා. යම් භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පේන අනුකම්පං උපාදාය. මහණෙනි යම් ශාස්ත්‍රූන් වහන්සේ නමක් ශ්‍රාවකයෝ කෙරෙහි අනුකම්පාව උපදවාගෙන අනේ මේ අය ජීවිතේ සැපවත් කරගන්න ඕන කියලා අවවාදයක් කළ යුතු නම් කතං වෝතං මයා මං ඒක ඔබට කළා. ඒ තමයි අපි සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ. මේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අඩුවක් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිම අඩුවක් කරන්නේ නැතුව ඉතා පැහැදිලිව ධර්මයේ දේශනා කළා. ඒ දහම් දේශනාවෙන් මෙපමණයි කියලා කියන්න බැරි ප්‍රමාණයක් ජීවිතේ සැපවත් කරගත්තා. හැබැයි ඇදැන් මෝඩ මුග්ධ පිරිසක් ඒ ධර්මය අවුල් කරගත්තා. සමහරවිට ඒ ධර්මයේ වරදවාගෙන ධර්මයටත් ගරහා අපහාස කරන්න පටන් ගත්තා. ආද වුණත් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙතන වැරදි මේකේ අර්ථය වැරදි කිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපහාස කර තමන්ට නමක් හදාගන්න දඟලන පිරිසක් කොච්චර ඉන්නවද? අසත්පුරුෂයෝ එකලද සිටියේය මෙකලද සිටින්නේය අනාගතයේද සිටිනු ඇත. අසත්පුරුෂයන් කරාද හැබැයි මරණය එන්නේය. ඒ නිසා මේ මරණය පැමිණෙන ජීවිතේ මැරෙනවා කියන එක දැනගෙන අපි අපේ ජීවිතයට ආරක්ෂාවක් හදාගන්න ඕන. මොකද ශාස්ත්‍රූන් වහන්සේ අපිට අනුකම්පාවෙන් කළ යුතු දේ කරලා අවසන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය කියා දීපු දහම්පදේ හොඳට හිතට අරගන්න. අරගෙන ඒතානි භික්කවේ රුක්ඛ මූලානි මහණෙනි ඔය රුක්ෂ මූල තියෙන්නේ. ඒතානි ශුඤ්ඤාගාරානි නිදහසේ බණ භාවනාවක් කරගන්න පුළුවන් නිදහස් තැන් තියෙන්නේ. ජායත භික්කවේ මහණෙනි එතෙන්ට ගිහිලා නුවණ වඩන්න. මා පමාදත්ත ප්‍රමාද වෙන්න එපා ඔබ. මා පච්චා විප්පටි සාරිනු අහුවත්ත. මහණෙනි පස්සේ ප්‍රමාදයටපත් වෙලා නිකන් පසුතැවිලි වෙන්න එපා. දුකටපත් වෙන්න එපා. අයං වෝ අමහාකං අනුශාසනි. මහණෙනි ඕක තමයි මගෙන් ඔබට ලැබෙන අනුශාසනාව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුකම්පාවෙන් භික්ෂූන්ට දහම් අවවාදය කළා. එදා ඒ අරක ශාස්ත්‍රූන් වහන්සේ ওই විදිහට දහම් අවවාද කරමින් ওই විදිහට ශ්‍රාවකයන්ට මඟ පෙන්වමින් මෛත්‍රී භාවනාව
7 අවුරුද්දක් හොඳට වඩලා තිනවා. ඒක හේතු කරගෙන මරණින් මත්තේ ඒ අරක නම් වූ ශාස්ත්‍රූවරයා සංවට්ට විවට්ට කල්ප 7ක්ම එක දිගට බ්‍රහ්ම ලෝකයේ උපන්නා. එච්චර දීර්ඝ ආයුෂයක් ලැබුවා අර මෙත්සිත වැඩිම කියන කාරණේ කරනකටගෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ මෛත්‍රිය ගැන මේ විදිහේ ලස්සන ගාථා දෙකක් දේශනා කළා. යෝවේ මෙත්තේන චිත්තේන සබ්බලෝකානුකම්පති උද්දං අධෝච තිරියංච අප්පමානේන සබ්බසු අනුකම්පායුතුව යමෙක් සියලු සතුන් කෙරෙහි ලොවේ නිරතුරුවම අපාමන ලෙස මෙත් සිත පැතිරිය යුතුවේ. බඹලොව දක්වා උඩටත් පහළට ඇති නිරය වෙතත් සරසට හැම සක්වල වෙත මෙත් සිත පැතිරිය යුතුවේ. අප්පමානං හිතං චිත්තං පරිපුන්නං සුභාවිතං යං පමාන කතං කම්මං නතං තත්‍රාවසිස්සති. සියලු ලෝක සතුන් කෙරෙහි අපාමන මෙත් සිත වඩන්න පිරිපුන් ලෙස ඉතා හොඳින් ඒ මෙත් සිත පතුරුවන්න සුළු ලෙස කළ යමක් ඇද්ද එය යටකොට පතුරුවන්න. මහදිය කඳ සුළු වතුරක් යටකොට යන සේකරන්න. බුදුරජාණන් වහන්සේ ඕන ඔය විදිහට මේ අරක ජාතක ප්‍රවෘතිය අවසාන කළේ මෛත්‍රී සිත වැඩීම ගැන. මෛත්‍රී සිත වැඩීමෙන් සිද්ධ වෙන යහපත ගැන භික්ෂූන්ට විශේෂ උනන්දුවක් කරලා මේ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මෙත් සිතම වඩන්න කිව්වා. නිරතුරුවම අප්‍රමාණව මෙත් සිත වඩන්න කිව්වා. බඹලොව දක්වා උඩටත් පහළට ඇති නිරේ වෙතත්. මේ උඩ පැත්තින් ගත්තොත් එහෙම ඉහළට යනකම් බ්‍රහ්ම ලෝකෙ දක්වා. යට පැත්තට ගත්තොත් එහෙම පහළට යනකම් නිරේ දක්වා ඒ සියලු සත්වයන්ට සරසට හැම සක්වල වෙත සරස කියලා ගත්තාම දිසා ටික දිසා අනු දිසා උතුරු දිසාව උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසාව දකුණු දිසාව දකුණු අනු දිසාව බටහිර දිසාව බටහිර අනු දිසාව. ඔය විදිහට මෙත් සිත වඩන්න කිව්වා. ඒකට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. අප්‍රමාණව මෙත් සිත වඩනවා. කෙලවරක් නෑ. උතුරු දිසාවේ කියලා ගත්තාම කෙලවරක් නෑ. උතුරු දිසාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, ශාන්ත සුවයෙන් සැනසෙත්වා කියලා මෙත් සිත වඩනවා. ඒ කෙනාට පුළුවන් කරුණාසිත වඩන්නත් පුළුවන්, මුදිතාසිත වඩන්නත් පුළුවන්, උපේක්ෂාසිත වඩන්නත් පුළුවන්. ඉතින් එහෙම මෙත් සිත වඩනවා. එහෙම බ්‍රහ්ම විහාරය පුරුදු කරනවා. ඒකට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. එතකොට මේ දිසා අනුදිසා වශයෙන් දිසා 8යි උඩ යට කියන දෙක ගත්තාම දිසා 10යි. දස දිසාවටම මෙත් සිත වඩනවා. ඒක අප්පමාන චේතෝ විමුක්තිය. ඊළඟට මහග්ගත චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා. මේ මහග්ගත කියලා කියන්නේ මෙහෙම. ඔන්න අපි සිහිපත් කරනවා මේ මා අවට සිටින සත්වයෝ, මගේ මේ නිවසේ සිටින සත්වයෝ කියලා කිව්වම ওই පොඩි පිරිසයි. ඊට පස්සේ අපි හිතනවා ඒ වගේම
මේ ගමේ සිටින සියලු සත්වයෝ එතකොට පුළුල් වුණා. ඊළඟට හිතනවා මේ පළාතේ සිටින සියලු සත්වයෝ තව පුළුල් වුණා. ඊළඟට අපි හිතනවා මේ රටේම සිටින සියලු සත්වයෝ තවත් පුළුල් වුණා. මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ තවත් පුළුල් වුණා. ඔය විදිහට මේ යම් ප්‍රමාණ වශයෙන් වැඩි කරගෙන මෙත් සිත වඩනවාට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඉතින් මේ හැම ආකාරයකින්ම මෙත් සිත වඩන්න කියනවා. යම් ඒ පටු හිතකින් කරපු අකුසල් තියෙනවා නම් ඒව ඔක්කොම යට වෙලා යන විදිහට මෙත් සිත වඩන්න කියනවා. යම් පටු හිතක් කරනකටගෙන නොයෙක් දොස් සහිත කර්ම වෙලා තියෙන්න පුළුවන්. ඒ වෙච්ච හැම කර්මයක්ම යට කරගෙන යන විදිහට හොඳට මෙත් සිත වඩන්න. ඉතින් බුදුරජාන් වහන්සේ ඕන්න ඔය විදිහට මේ අරක ජාතක පුවත දේශනා කරලා මෙහෙම වදාළ මහණෙනි. එදා හිටපු තවුස් පිරිස තමයි අද මේ බුදු පිරිස හැටියට ඉන්නේ. එදා අරක කියන ශාස්තෘවරයා වශයෙන් සිටියේ මහා බෝධිසත්වයෝ ලෙස මමයි කියලා බුදුරජාන් වහන්සේ ජාතක ප්‍රවෘත්ති අවසන් කළා. ඉතින් මේ ජාතක ප්‍රවෘත්තිය මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා මෙත්සිත වැඩීම ගැන බලවත් ආසාවක් ඇති කරගෙන හොඳට මෙත්සිත දියුණු කරගත්තා. ඒ වගේම කරුණා චිත්තය, මුදිතා චිත්තය, උපේක්ෂා චිත්තය කියන මේ බ්‍රහ්ම විහාර හොඳට පුරුදු කරගත්තා. ඉතින් අපි අද මේ සුන්දර ධර්මයේ ශ්‍රවණය කරලා අපිත් අධිෂ්ඨානයක් ඇති කරගනිමු. දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් අපට ලැබිලා ඒ මනුස්ස ජීවිතයට දුර්ලභ වූ බුද්ධ ශාසනය මුණ ගැහුණා. ජීවිතය ගැන ගොඩාක් පුළුල්ව හිතන්න අවකාශ අපට ලැබුණා. ඒ ජීවිතේ කොයි මොහොතක නැසිලා යයිද කියලා කියන්න බැරි අවිනිශ්චිත ජීවිතය. මේ ජීවිතයට තියෙන එකම රැකවරණේ අපි අපේ හිත ඇතුලේ උපදවා ගන්න වටිනා ගුණධර්මයි කියන දැක්ම අද අපට තියෙනවා. මේ නිසා අපි හැම දිනාට බුදුරජාන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතය තුළ ඒ සම්බුද්ධ සසුන තුළ දහම් මඟ දියුණු කරගෙන අපේ ජීවිතයට පිහිටක් රැකවරණයක් සලසා ගැනීමේ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණයත් ආශිර්වාදයත් අප හැම දිනාටම නොඅඩුව සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කරන දෙසැම්බර් මාසයේ 30 වෙනිදාට 51 වෙනි ජන්මදිනයේ සැමරූ පින්වත් පී.ආර්. දිසානායක මහත්මයාට අනුමෝදන් වෙත්වා. මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුට වෙන සියලුම දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් පී.ආර්. දිසානායක මහත්මයාට සැලසී එතුමා නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම ශාසනය තුල සුවසේ පින් රැස් කරගෙන සුවසේ ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. පී.ආර්. ප්‍රේමරත්න මහතා මිය පරලෝ ගොස් ජනවාරි මාසේ 8 වැනි දිනට 3 මාසයක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ මිය ගියපු පී.ආර්. ප්‍රේමරත්න මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගිය කේ පුංචිරාල පියාට, ඩී තිත්ති එතනා මෑණියන්හට, පී.ආර්. ප්‍රේමරත්න සහෝදරයාට, පී.ආර්. ප්‍රේමසිරි සහෝදරයාට, පී.ආර්. දයාරත්න සහෝදරයාට, පී.ආර්. සිරිපාල සහෝදරයාට, කන්දප්පු සීයාට, ඩිංගිරි අම්මා ආච්චීට, මුතු බණ්ඩා සීයාට, මුතු මැනිකා ආච්චීට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයටම පත්වෙත්වා.
මේ ධර්ම දානමේ පිනේ අනුහසින් ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියන අදහසින් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පින්වත් එම්.බී. කුලතුංග පියාණන් හට අනුමෝදන් වෙත්වා. කේ කුසුමාවති මෑණියන්ට අනුමෝදන් වෙත්වා. පී.ආර්. සෝමපාල සහෝදරයාට, එච්. පද්මාවති සහෝදරියට, පී.ආර්. දිසානායක සහ කේ ඉන්දිකා ශාන්ති යන ඒ සියලු දෙනාට පිනේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම දමිත් ඉරෝෂන් පුතාටත්, සචිනි නිමේෂා දුවටත්, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පින්වත් දිල්ෂානි දිසානායක දුවටත් බුද්ධරත්නයේ ධර්මරත්නයේ සංඝරත්නයේ ආශිර්වාදය, ධර්ම දානමේ පිනේ ආශිර්වාදය, ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය සැලසලා ඒ දරුවන්ට තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. තමන්ගේ ජීවිතයට යහපත සලසන්නා වූ සත්පුරුෂයෝම ඇසුරට ලැබේවා. අසත්පුරුෂ පාපී ඇසුරට කිසි කලෙක ජීවිතේ නොවැටේවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින කාලේ ඒ දූල පුතාලට බුදුරජුන් සරණ ගියපු තෙරුවනේ ආශිර්වාදයේ ලබන දරුවෝ බවට පත් වෙලා මේ ගෞතම ශාසනයේ පිහිට පිරසන්න ලබා ගැනීමේ දුර්ලභ භාග්‍ය ලැබේවා කියලා අපි දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. අද ධර්ම දානයෙන් සිදු කළේ තෝඩා මඩුව සිවලාකුළම අනුරාධපුර කියන ලිපිනේ පදිංචි පින්වත් පී.ආර්. දිසානායක මහත්මයා. එතුමාටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා පින්වතුන්ලගේ ජීවිතවල ඒ රැකී ආරක්ෂා ආදී සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දියුණු වෙත්වා. යම් මේ කායික පීඩා, මානසික පීඩා ඇත්නම් හැමදේම දුර වෙලා කායික මානසික සැප සැහැල්ලුව ලැබේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ජීවිතයට වේ නම් ඒ හැම දෙයක්ම දුරින්ම දුර වෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලු දෙනාටත්, ඒ වගේම මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත් සියලු දෙනාට ගෞතම ශාසනයේ කාලන මිතුරු ඇසුරේ තවදුරටත් ගුණ පුරාගෙන, පින් පුරාගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.